අපි කලින් දවසේ වීඩියෝ එකෙන් දරුවන්ට ප්‍රතිශත කියන තේමාව යටතේ ණය අනුපාත ගණනය කිරීම ඒ වගේම ප්‍රතිශතය ආශ්‍රිතව ලාභ අලාභ ප්‍රතිශත වරිපනම් කොමිස් කියන කොටස් පිළිබඳව සාකච්ඡා කරා. අද දවසේ අපි දරුවන් එක්ක සාකච්ඡා කරන්නේ 11 වසර විෂය නිර්දේශයට අදාළව ණය හා කුලී කිනීම හෙවත් හීනවන ශේෂය යටතේ ගැටලු විසඳන ආකාරය. කොට මේ පොලී ගණනය කිරීමේ ක්‍රමය තුනක් අපි දරුවන් එක්ක සාකච්ඡා කරනවා. සුළු පොලිය, වැල් පොලිය සහ කුලී කිනීම. අද දවසේ අපි මේ කොරෝනා තත්ත්වය යටතේ දරුවන් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී දරුවන්ට ඉතා වැදගත් වන කොටසක් තමයි මේ පොලී කියන කොටසේ ණය හා කුලී කිනීම කියන කොටස. පසුගිය වසර කීපෙම මෙම කොටසෙන් දරුවන්ට ප්‍රශ්න ලැබිලා තියෙනවා. එහෙනම් දරුවනේ අපි ණය හා කුලී කිනීමේ කියන්නේ මොකක්ද කියලා අපි බලමු. දරුවන්ට පේනවා අපි භාණ්ඩ අත්පිට මුදලට මිලදී ගැනීමට නොහැකි අවස්ථාවලදී පේගාව මුදලක් නැත්නම් ඒකේ කොටසක් ගෙවලා පළමුව භාණ්ඩයේ වටිනාකමින් කොටසක් ගෙවා භාණ්ඩය රැගෙන යනවා. ඉතිරි මුදල අපි පොලීය වශයෙන් වාරික ක්‍රමයට ගෙවීම සිදු කරනවා. මේක තමයි කුලී කිනීමේ ක්‍රමයේවත් හීනවන ශේෂය කියලා කියන්නේ. එතකොට අපිට සම්පූර්ණ මුදල ගෙවන්න බැරි අවස්ථාවලදී යම් යම් ආයතන වලින් මේ ක්‍රමයට භාණ්ඩ මිලදී ගන්නත් පුළුවන්. අපි බැංකුවක මුදලක් තැන්පත් කිරීමේදී ඉතිරි කිරීමේ මුදලක් විදියට තැන්පත් කිරීමේදීත් අපිට බොහෝ විට මේ කුලී කිනීමේ ක්‍රමයට විශේෂයෙන්ම තැන්පත් කිරීමට වඩා අපිට ණය මුදලක් ගැනීමේදී මෙන්න මේ හීනවන ශේෂය තමයි පොලිය ගණනය කරනු ලබන්නේ. බොහෝ විට තැන්පත් කිරීමේදී වැල් පොලියට පොලිය ගණනය කරනවා. අපි ණය මුදලක් ගත්තට පස්සේ හීනවන ශේෂයට තමයි පොලිය ගණනය කරන්නේ. එhmenan අපි බලමු මේ ආශ්‍රිත කුලී කිනීමේ ක්‍රමේ වාසි මොනවද කියලා. කුලී කිනීමේ ක්‍රමේ වාසියක් තමයි භාණ්ඩයේ වටිනාකමින් සුළු කොටසක් ගෙවා පරිභෝජනය කිරීමේ අවස්ථාව ලැබෙනවා. අපිට සුළු මුදලයි ගෙවන්නේ අපිට මේ භාණ්ඩය පාවිච්චි කරන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි මුදල් ඉපේ හැකි භාණ්ඩ මිලදී ගත්තොත් ඒකෙන් මුදල් උපයන අතරතුරදී ඉතිරි මුදල ගෙවන්න පුළුවන් අපිට. සාමාන්‍යයෙන් ට්‍රැක්ටරයක් වගේ දෙයක් ගත්තට පස්සේ අපිට ඒකෙන් මුදල උපයන ගමන් මේ මුදලෙන් ඉතිරි වෙන මුදල ගෙවන්න පුළුවන්. මේ ආකාරයට තුන්වෙනි ආකාරය අපි ගන්නවා භාණ්ඩ මිල දිනෙන් දින ඉහළ ගියත් මුලින් ඉවසගත්ත මුදලට තමයි අපි ඒ ණය මුදල ගෙවන්න පොරොන්දු වෙලා තියෙන්නේ. භාණ්ඩයේ මිල දිනෙන් දින ඉහළ ගියත් මුලින් ඉවසගත් මුදල ගෙවිය හැකි වීම. හතරවෙනි කාරණාව තමයි කොටස් වශයෙන් මුදල් ගෙවන නිසා මාසික ආදායමෙන් ගෙවා භාණ්ඩයේ හිමිකාරීත්වය ලබා ගන්න පුළුවන් කියන කාරණා. බලමු දරුවනේ අවාසි මොනවද කියලා. එක අවාසියක් තමයි භාණ්ඩයේ වටිනාකමට අමතරව පොලියක් ගෙවන්න සිදු වෙනවා. පොලියක් ගෙවනවා. ඉතින් මුදල ගෙවන්න වෙන්නේ පොලියකුත් සමග. ඊළඟට වාරික මුදල් කාලයට ගෙවීම අතපසු වුවහොත් නීතිමය ගැටලුවට මුහුණ දීමට සිදු වෙනවා. ඉතිරි කාලයේ භාණ්ඩයේ මිල අඩු වුවහොත් පාරිභෝගිකයාට පාඩුවක් වෙනවා. ඒ කියන්නේ අපි භාණ්ඩයේ මිල දී ගත්තට පස්සේ මිල අඩු වුණොත් ඒකේ අවාසිය අපිට එනවා. හතරවෙනි කාණ්ඩය තමයි වෙළඳ ආයතනයේ කොන්දේසි වලට යටත් වෙන්න වෙනවා. ඒ කියන්නා වූ කොන්දේසි වලට යටත්ව තමයි අපිට භාණ්ඩය මිලදී ගන්න වෙන්නේ. අපි බලමු දරුවනේ ගැටලුවක් හදන්න. බලන්න රුපියල් 7500ක් වටිනා පාපැදියක් පළමුව රුපියල් 2500ක් ගෙවා ඉතිරිය 100%ක මාසික පොලී අනුපාතිකයක් යටතේ හොඳට බලන්න මේක මාසික පොලී අනුපාතිකයක් යටතේ සමාන වාරික 5කින් ගෙවා මිලදී ගන්නා ලදී. බලන්න වටිනාකම රුපියල් 7500යි. අපි පළමුව ගෙවන්න ඕන 2500යි. මාසික පොලී අනුපාතිකය 100%යි. වාරික 5කින් ගෙවන්න ඕන. අපි බලමු පුතේ මේක සරලව
මේ ගෙවීමට සිදුවන මුදල සහ වාරිකයක වටිනාකම කොහොමද හොයන්නේ කියලා. දැන් අපි මේ භාණ්ඩයේ වටිනාකම පුතේ දරුවනේ රුපියල් 7500යි. 7500 භාණ්ඩයේ අපි පළමු ගෙවි යුතු මුදල රුපියල් 2500 නිසා ගෙවීමට ඉතිරි වන මුදල 7500න් අඩු කරන්න 2500ක්. 7500න් අඩු කරන්න 2500ක්. එතකොට දරුවන්ට 7500න් 2500ක් අඩු කරාම ගෙවන්න ඉතුරු වෙන්නේ රුපියල් 5000යි. ඊට පස්සේ මේ 5000 මුදල වාරික ගණනය කරමු. අපිට වාරික 5යි. වාරික 5යි. එහෙනම් වාරික 5 කොහොමද හදන්නේ? රුපියල් 5000ක් ගෙවන්න තියෙනවා. රුපියල් 5000 5න් බෙදනවා. එහෙනම් වාරික යක් රුපියල් 1000යි. 5000 5න් බෙදුවම රුපියල් 1000යි. එහෙනම් පුතේ ඔන්න වාරික හීනවන ශේෂයට පොලිය හොයන්න හදන්නේ අපි. දැන් බලමු පළමු මාසට දැන් ගෙවන්න තියෙන මුළු මුදල 5000ටම පොලිය ගණනය කරනවා. පොලිය පළවෙනි මාසයට පොලිය රුපියල් 5000 ගුණ කිරීම 100ට 10. 100න් 10 ප්‍රතිශතයක් ගණනය කරනවා අපි. 5000ට 100ට 10 නම් 5000ට කියලා රුපියල් 500ක් වුණ පළමු මාසේ ගෙවන්න තියෙනවා. එතකොට පුතේ දැන් අපේ 5000 මුදල රුපියල් 7500 භාණ්ඩයෙන් රුපියල් 2500ක් ගෙවුවා. දැන් 5000යි ගෙවන්න තියෙන්නේ. දැන් ඒ 5000ටම පොලිය අපි ගණනය කරා. දැන් දෙවන මාසට ඉතිරි වන මුදල දෙවෙනි මාසට ඉතුරු දැන් අපි හෙව්වනේ වාරිකයක් රුපියල් 1000යි කියලා. එහෙමනම් දැන් 1000ක් අඩු වෙනවා. පළවෙනි මාසේ රුපියල් 5000ක් තමයි 5000න් 1000ක වාරිකයේ අඩුවීමක් සිද්ධ වෙනවා. 1000ක වාරිකය අඩු වෙනවා. එතකොට 4000යි ඉතිරි වෙන්නේ. එහෙනම් දෙවෙනි මාසේ පොලිය ගණනය කරන්නේ රුපියල් 4000ට. 4000 ගුණ කිරීම 100ට 10. 100ට 10ක් නම් 4000ට කීයද? රුපියල් 400යි. මොන දරුවනේ එතකොට පළවෙනි මාසෙට රුපියල් 5000යි ගෙවන්න තිබුණේ. දෙවෙනි මාසෙට රුපියල් 4000යි ගෙවන්න තිබුණේ. අන්න අඩු වෙනවා. එහෙනම් තුන්වෙනි මාසෙට බලමු අපි. තුන්වන මාසයේ තියෙන දැන් 3000යි. 10000 අඩු වෙනවා. ණය මුදලේ කොටස 1000 5000 5න් බෙදුවා 10000 අඩු වෙනවා. එහෙනම් 3000ට පොලිය බලමු. 100ට 10ක් නම් 3000ට රුපියල් 300යි. ඔන්න දැන් 5000 4000 3000 පොලියත් අඩු වෙනවා. ගෙවන්න තියෙන මුදලත් අඩු වෙනවා. හතරෙන් මාසෙට නම් ඉතුරු වෙන්නේ අපිට දැන් 3000යි 3000නුත් 1000ක් අඩු කරාම රුපියල් 2000යි. බලන්න එහෙනම් 2000ට 100ට 10ක් නම් 2000ට රුපියල් 200යි. රුපියල් 200යි. ඔන්න ණය මුදල 5000 4000 3000 2000 දක්වා අඩු වුණා. පොලියත් අඩු වුණා. දැන් අවසානයේ ඉතුරු වෙනවා පස්වෙනි වාරික 5යිනේ. 5ට ඉතුරු වෙන්නේ රුපියල් 1000යි. එහෙනම් 1000ට පොලිය 100ට 10ක් නම් 1000ට කීයද? මෙන්න රුපියල් 100යි. එහෙනම් බලමු අපි දැන් මුළු පොලිය පළවෙනි මාසේ රුපියල් 500යි 5000ට 500යි 4000ට 400යි 3000ට 300යි 2000ට 200යි මෙන්න මාස පහට පොලිය මේ ටික එකතු කරාම අපිට දරුවනේ එනවා රුපියල් 1500ක් කියලා. ඔන්න එහෙනම් ගෙවන්න තිබුණේ රුපියල් 5000යි. නමුත් දැන් පොලියත් එක්ක අපි 1500ක් වැඩිපුර ගෙවලා. එහෙනම් වාරිකය හොයන්න මේ 1500 වාරිකයකට පොලිය හොයන්න 1500 පහෙන් බෙදනවා. රුපියල් 300යි. එහෙනම් වාරිකයකට ගෙවී මුදල ගෙවන්න තිබුණ ණය මුදලේ කොටස 1000යි පොලියේ කොටස 300යි. රුපියල් 1000යි 300යි. එහෙනම් සමාන මාසික වාරික රුපියල් 1300යි. මෙන්න මේ සමස්ත ගැටලුව පුතේ අපිට එහෙනම් බලමු ආපහු සැරයක්. අපිට ගෙවන්න වටිනාකම පාපැදියේ රුපියල් 7500යි. අපේ ගාව තිබුණේ රුපියල් 2500 ගෙවුවම රුපියල් 5000ක් තව ඉතිරි වුණා. ඒ 5000 අපි පහෙන් බෙදුවම 1000යි. එතකොට 10000 තමයි ණය මුදලේ කොටස වෙන්නේ. ඒ 1000ට පළවෙනි 5000ට රුපියල් 500ක් දෙවෙනි 4000ට රුපියල් 400ක් විදිහට මුළු පොලිය රුපියල් 1500ක් ආවා. 1500 පහෙන් බෙදුවම රුපියල් 300ක් කියලා ආවා. එතකොට මුළු
වාරිකය අපිට ණය මුදල රුපියල් 1000යි පොලිය 300යි 1300ක් එනවා. මේක තමයි සාමාන්‍යයෙන් පුතාලට මේ හීනවන ශේෂයවත් කුලිය කිනීමේ ක්‍රමය. නමුත් පුතේ අපි විභාගෙදී බොහෝ මේ ආකාරයට නෙවෙයි ගැටලුව ගන්නේ. අපිට වාරික 5ක් නෙවෙයි 10ක් 15ක් 100ක් අවුරුද්දක් නම් වාරික 12යි. මාසික වාරික අවුරුදු 2ක් නම් මාසික වාරික 24යි. අවුරුදු 3ක් නම් 36යි. මේ අවුරුදු 5ක් වුණොත් වාරික 60යි. මේ ආකාරයට ගණනය කිරීම කරනකොට මේ විදිහට ගණනය කිරීම කරන්න බෑ. ඒක නිසා අපි මාස ඒකක ක්‍රමයක් භාවිතා කරනවා. මාස ඒකක. බලමු අපි මේ ගැටලුවත් එක්ක මාස ඒකක කියන්නේ මොකක්ද කියලා. දරුවනේ මෙන්න ගැටලුව රුපියල් අර ඒ ගැටලුව අපි හදනවා මාස ඒකක ක්‍රමයට. කලින් ගැටලුවමයි රුපියල් 7500න් 2500ක් ගෙවුවා මාසිකට රුපියල් 100ට 10ක පොලි අනුපාතයේ යටතේ වාරික 5කින් ගෙවන්න. දැන් බලමු අපි මාස ඒකක ක්‍රමයට මේ ගැටලුව හදන්න. මාස එක ගන්න පුතේ කලින් මාස 5යි ඊළඟට 4යි 3යි 2යි එක විදිහට තිබුණේ ඉස්සෙල් වාරික 5 නිසා ඔන්න මුලින් මාස 5යි එකක් ගෙවුවට පස්සේ තව 4යි 4න් එකක් ගෙවුවට පස්සේ 3යි 3න් මෙන්න මේ කොටස් ටික තමයි අපි මාස ඒකක කියලා කියන්නේ. එහෙනම් මාස ඒකක කීයද මේ ටික එකතු කරාම මාස ඒකක 15යි. ඒකක වශයෙන් ගත්තොත් මාස ඒකක 15යි. ඔන්න ආකාරයට මාසයක ගණනය කරන්න අපිට මෙහෙම එකතු කර ගණනය කරන්නේ අපි මේ පොදු සූත්‍රයක් භාවිතා කරනවා සමාන්තර ශ්‍රේණිය ඇතුළත් සූත්‍රයක්. මාසික වාරික ගන්න ගුණ කිරීම වාර ගන්න එකතු කිරීම එක බෙදීම දෙක මේ සමාන්තර ශ්‍රේණි සූත්‍රය. n ධන එක බෙදීම දෙක කියන මේ සමාන්තරයේ ඇතුළෙන් තමයි මේ සූත්‍රය කරනවා. වාරික ගන්නට එකක් එකතු කරලා දෙකෙන් බෙදනවා. දරුවන් හොඳට මතක තියාගන්න මාසයක ගණනය කරන්නේ වාරික ගාන ගුණ කිරීම වාරික ගානට එකක් එකතු කරලා දෙකෙන් බෙදනවා. වාරික ගාන අපි n කියලා ගන්නවා. n වාරයක් n ධන එක බෙදීම දෙක. හරි. මේ සූත්‍රය මතක තියාගෙන අපි බලමු. එතකොට මාසයකක 5යි 5යි 1යි 6යි 5 ගුණ කිරීම 6 බෙදීම දෙක කියලා කියන්නේ 32කින් බෙදුවම 15යි. බලමු අපි මාස එකක කීපයක් හදන හැටි මේ විදියට. බලන්න මාස වාරික ගාන 3 නම් 3 ගුණ කිරීම 4 බෙදීම 2. 3ට එකක් එකතු කරාම 4යි 4 බෙදීම 2 3 වරක් 4 12යි 12 දෙකෙන් බෙදුවම 6යි. වාරික 3යි කියලා කියන්නේ මාස එකක 6යි. වාරික අපි ගමු 8ක්. එහෙනම් 8ට එකක් එකතු කරාම 9යි 8 ගුණ කිරීම 9 බෙදීම 2. 8 වරක් 9 72 දෙකෙන් බෙදුවම 36යි 36යි. මාස එකක 12ක් කියන්නේ අවුරුද්දක්. එහෙනම් 12 ගුණ කිරීම 13 වෙනවනේ. 12යි 1යි 13යි 13 දෙකෙන් බෙදුවම 13 12න් ගුණ කරලා දෙකෙන් බෙදුවම 78යි 78යි. බලමු අපි අවුරුදු දෙකක් ඒ කියන්නේ අවුරුදු දෙකක් කියන්නේ මාස 24ක්. 24 එකක් එකතු කරාම 25යි 24න් ගුණ කරලා දෙකෙන් බෙදන්න උත්තරය 300යි. ඔන්න දරුවනේ අපි මාස එකක ගණනය කිරීම කරේ මේ ගැටලුව ලේසියට විසඳන්න පුළුවන් ආකාරයට. එහෙනම් අවුරුද්දට මාසයක 78යි අවුරුදු දෙකට මාසයක 300යි. ඔය අපි මතක තියාගත්තොත් ඉතා වැදගත් වෙනවා. මෙන්න අපි ගණනය කිරීමක් කරනවා. හොඳට බලන්න. රුපියල් 30000ක රූපවාහිනියක් තියෙනවා. අපිට සල්ලි නැහැ. අපි ගෙවන්නේ ඉස්සෙල්ලා 6000යි. 6000ක් ගෙවුවා ඉතිරිය 100ට 12ක වාර්ෂික පොලිය. දැන් දීලා තියෙන්නේ වාර්ෂික පොලිය අනුපාතිකය 100ට 12යි. වසරකදී ගෙවීමට අපි පොරොන්දු වෙලා ගත්තා. එන වටිනාකම කීයද? 30000යි. 6000ක් ගෙවනවා. මාසික පොලි වාරිකය ප්‍රතිශතය 100ට 12යි. මෙන්න කොටස් වශයෙන් අපිට මේ ගැටලුව දුන්නොත් ගෙවීමට ඉතුරු වන මුදල වාරිකයකට ගෙවිය යුතු ණය මුදලේ කොටස මාසයක ගාන මාසයකකට පොලිය සහ වාරික ගණනය කිරීම දක්වා මේක කොටස් වලට බෙදා ගන්න පුළුවන්. අපි කොටසෙන් කොටස මේ ගැටලුව හදමු. මම දැන් කොටසෙන් කොටසට පුතාලට ගැටලුව විස්තර කරන්න හදන්නේ. මේ ගැටලුවේ ආකාර දෙකයි තියෙන්නේ. හොඳින්ම මේ ගැටලු කීපය තුල දරුවන්ට අවබෝධ කරගන්න පුළුවන් සරලම ආකාරයට තමයි මම විග්‍රහ කරලා දෙන්නේ. ඔන්න බලන්න පුතේ එහෙනම් ගෙවීමට ඉතුරු වන මුදල. ගෙවීමට ඉතුරු වන මුදල. ගෙවන් 30000න් කීයක්ද අඩු කරන්නේ? 6000ක් අඩු කරනවා.
30000න් 6000ක්. ඒ 30000යි 6000ක් ගෙවුවා. එහෙනම් රුපියල් 24000ක් තමයි ගෙවන්න තියෙන්නේ. පළවෙනි කොටස. ගෙවීමට ඉතුරු වෙන මුදල රුපියල් 24000යි. වාර්ෂිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස. මේක පියවර වශයෙන් මගේ පුතාලා අපේ දරුවෝ මතක තියාගන්න ඕන. ගෙවීමට ඉතුරු වන මුදල. ඒ ඉතිරි වන ණය මුදලේ කොටස හොයන්න අපි ඉතිරි වන මුදල රුපියල් 24000යි වාරික 12යි. අවුරුද්දකින් නිසා ණය මුදලේ කොටස හොඳට මතක තියාගන්න. ණය මුදලේ කොටස 24000 12 බෙදුවම 2000යි. ණය මුදලේ කොටස රුපියල් 2000යි. මොන දැන් හරි කොටස් දෙකක්. මාස ඒකකයට පොලිය. දැන් මේ දීලා තියෙන වාර්ෂික පොලිය අනුපාතය 112යි. මාස ඒකකයට පොලිය අපි හොයන්නේ මාසයකට ණය මුදල රුපියල් 2000යි. මාසයකට ණය මුදල 2000යි කියලා දැන් අපි හෙව්වනේ. 2000 ගුණ කිරීම 112. මේ වාර්ෂිකනේ. නමුත් පුතේ අපි මේ මාස ඒකක කියලා කියන්නේ මාසයකට පොලිය. එහෙනම් වසරකට 12ක් නම් අපි මේ හැම ප්‍රතිශතයක්ම 12න් බෙදනවා. ඒ කියන්නේ 12න් එකෙන් ගුණ කරනවා. හොඳට මතක තියාගන්න වාර්ෂික පොලිය අනුපාතය දුන්නම 12න් එකෙන් ගුණ කරන්න ඕන. 12න් එකෙන් ගුණ කරන්න ඕන. ඔන්න කුලිය කිනීමේ මේ හොඳට මතක තියාගන්න ඕන මේ 12න් බෙදන කතන්දරේ. එහෙම නැත්නම් 12න් එකෙන් ගුණ කිරීම කියලා කියනවා. මෙන්න ණය මුදල වාර්ෂික පොලිය අනුපාතය 12 නිසා 100න් 12 ගුණ කිරීම 12ට 12 දරුවන්ට කැපිලා යනවා. 100 බිඳුව 2කට 2000 බිඳු 2ක් කැපෙනවා. 12ට 12 කැපුණා. එහෙනම් ඉතුරු වෙන්නේ මාස ඒකකට පොලිය රුපියල් 20යි. මොන කොටස් තුනක් හෙව්වා. ගෙවන්න ඉතුරු වුණේ රුපියල් 24000යි. මාසකට ණය කොටස රුපියල් 2000යි. මාස ඒකකයට පොලිය රුපියල් 20යි. මාස ඒකක ගාන. දරුවනේ දැන් මාස ඒකක වෙන සූත්‍රය මොකද්ද? n වාරයක් n ධන 1 බෙදීම 2 වාරික 12 නිසා 12යි 1යි 13යි. 12 ගුණ කිරීම 13 බෙදීම කියන්නේ 78යි. මම කිව්වනේ කලින් අවුරුද්දක් කියලා කියන්නේ ඒකක 78යි. එහෙනම් මාස ඒකකයට පොලිය අපි දන්නවා ගෙවිතු මුළු පොලිය මාස ඒකයකට රුපියල් 20 නම් 20 ගුණ කිරීම 78. 20 ගුණ කිරීම 78 කියන්නේ 1560යි. 1560යි. එහෙනම් දරුවනේ 1560යි මුළු පොලිය. දැන් එහෙනම් අපිට හොයන්න ඕන ගෙවිය යුතු මුළු මුදල. ගෙවිය යුතු මුළු මුදල. මුළු මුදල එනවා දරුවනේ ගෙවන්න තිබුණේ 24000ට 1560ක් එකතු කරා 1560ක් එකතු කරාම 25560යි. ණය මුදල 24000යි. අපි පොලිය ගණනය කරා රුපියල් 1560යි කියලා. එහෙමනම් අපි දරුවනේ ගෙවන්න තියනවා දැන් අර 24000යි පොලියයි 25560යි. එතකොට වාරිකයක වටිනාකම මෙන්න මේ 25560 බෙදන්න ඕන 12න් රුපියල් 2130යි. ඔන්න දරුවනේ අපි මේ ගැටලුව පියවර වශයෙන් කොටස් වලට බෙදලා දුන්නේ. නමුත් විභාගයේදී දැන් බොහෝ විට මේ ගැටලුව අහන්නේ රචනාමය ප්‍රශ්නයක් විදියට. කොටස් දෙන්නේ අපේ පුතාලා කොටස් ටික මතක තියාගන්න. කොටස් ටික මතක තියාගන්න ලේසි. එක ණය මුදලේ කොටස ගෙවන්න ඉතිරි වෙන කොටස. මාසික ණය මුදලේ කොටස. දැන් මේ ගානේ 24000 බෙදුවා අපි වසර නිසා 12න් 2000යි කියලා. ඊට පස්සේ පොලිය මාසයකට පොලිය කොටස් 3යි. ඊළඟට මාස ඒකක ගාන හොයලා මුළු පොලිය ගත්තා. ගෙවන්න ඕන මුළු මුදල සහ වාරිකයක වටිනාකම කියලා මතක තියාගන්න ඕන. ගණන් 4ක් 5ක් 6ක් 7ක් හදනකොට අපේ දරුවන්ට මේ පියවර ගාන මතක තියාගන්න පුළුවන්. එhmenan දරුවනේ අපි තව ගැටලුවක් ඔන්න හදනවා. බලන්න. අත්පිට මුදලට රුපියල් 82000ක් ලෙස මිල ලකුණු කර ඇති සීතකරණයක් කුලී කිනීමේ ක්‍රමයට රුපියල් 10000ක් ගෙවා ඉතිරිය සමාන මාසික වාරික වශයෙන් අවුරුදු දෙකකදී ගෙවා නිම කරනවලු 118ක වාර්ෂික පොලියක් යටතේ පොලිය ගණනය කරනවා. බලන්න කොටස් ටික ඉතිරි වන මුදල ණය මුදලේ කොටස මාසකට මාස ඒකකයට පොලිය
මාසයකක ගණන ඊළඟට මාසයකක ගණනෙන් පස්සේ මුළු පොලිය ගෙවිය යුතු මුළු මුදල වාරිකයක වටිනාකම කොටස් 7යි. අපි එහෙනම් කොටස් වලට පිවිසෙමු. 82000යි වටිනාකම රුපියල් 10000ක් ඉස්සෙල්ලා ගෙවනවා. ගෙවීමට ඉතුරු වන මුදල 82000න් 10000ක් අඩු කරන්න රුපියල් 72000යි. එහෙනම් දෙවෙනි පියවර මොකක්ද? මේ 72000 මුළු මුදල ගෙවන්න තියෙන මුදලනේ. ණය කොටස මාසකට ණය කොටස 72000 වාරික ගන්න 12යිනේ. මාසකට ණය කොටස අපි හොයනවා. වාරික අවුරුදු දෙකක් කියලා කියන්නේ වාරික 12 දෙකක් 24යි. ඒක නිසා 72000 24න් බෙදනවා. 72000 24න් බෙදුවා. දැන් පුතාට පේනවා මේක අවුරුදු දෙකක්නේ. අවුරුදු දෙක නිසා 12 වරක් 2 24යි. 72000 24න් බෙදනවා රුපියල් 300යි. එහෙනම් ඔන්න වාරිකයට ණය මුදලේ කොටස රුපියල් 3000යි. ඊට පස්සේ අපි මාසයකට පොලිය හොයමු. 118ක් නිසාවෙන් රුපියල් 3000ට කීයද? අනිවාර්යෙන් මතක තියාගන්න ඕන වාර්ෂික පොලිය අනුපාතයක නිසා 12න් එකෙන් ගුණ කරන්න. මුතේ මේවා කැපිලා යනවා 100.2ට 3000.2 කැපෙනවා. 12යි 18යි 6න් බෙදෙනවා. 6 වරක් 2යි 6 වරක් 3යි. එහෙනම් දරුවන්ට එනවා උත්තරේ 90 බෙදීම 2 30 ඒවා 3ක් මේ දැන් තියෙන්නේ 30 ඒවා 3ක් 90යි 90 බෙදීම 2 දරුවන්ට එනවා කීයයිද රුපියල් 45යි රුපියල් 45යි ඔන්න මාසයකට පොලිය එහෙනම් ඊළඟ පියවර පුතාට මතකද ඊළඟ පියවර තමයි මාස ඒකක ගණන මාසයක ගණන බලන්න හිතෙන් මතක් කරගන්න පුළුවන්ද කියලා වාරික 24යි 24 ගුණ කිරීම 25 බෙදීම 2 ඔන්න 24 ගුණ කිරීම 25 බෙදීම 2 අවුරුදු දෙකයි කියන්නේ මාසයක 300යි මාසයක ගණන 300යි දැන් මාසයකකට පොලිය අපි හෙව්වා 45යි රුපියල් මාසයකක 300යි නම් මුළු පොලිය ගෙවිය යුතු මුළු පොලිය කීයද පුතේ රුපියල් 45 ගුණ කිරීම 300 මුළු පොලිය එනවා 13500යි ඔන්න පියවර 5යි එහෙනම් 6 වෙනි පියවර ගෙවිය යුතු මුළු මුදල අර රුපියල් 72000ක් තිරි වුණා ඒ 72000ට 13500ක් එකතු කරාම 85500යි ඔන්න 72000 වෙනුවට පොලියත් එක්ක 85500ක් නම් මේක සමාන මාසික වාරික වලට හදාගන්න 24න් බෙදන්න වාරිකයක වටිනාකම මේ මුදල රුපියල් 24න් බෙදන්න එතකොට එනවා වාරිකයක් ලෙස 3562යි 750යි දරුවන්ට ඕන නම් පුළුවන් අපිට මේ පොලිය කියන එක 13500 24න් බෙදලා අපේ 3000ට එකතු කරලා මේ උත්තරේ ගන්නත් පුළුවන් ඒත් එන්නේ 3000 එකතු කිරීම 562යි 750 3562යි 750යි කියලා එනවා මොන දරුවනේ අපි කුලී කිනීමේ ණය මුදල ප්‍රතිශතය සහ වාරික ගන්න දුන්නට පස්සේ වාරිකය සෙව්වා මේකේ අනිත් ක්‍රමය බලමු අපි දැන් වටිනාකම 27500ක් ලෙස ලකුණු කර ඇති 5000ක් ගෙවනවා ඉතිරිය රුපියල් 1700ක් වූ සමාන මාසික වාරික වශයෙන් 15කින් ගෙවනවා අපෙන් අහන්නේ පොලි අනුපාතිකය මං දරුවන්ට මතක් කරා අපේ දූල පුතාලට රටා දෙකයි ඉස්සෙල්ල ගණනය කළේ වාරිකය දැන් ගණනය කරන්නේ වාරිකය දීලා පොලි අනුපාතිකය වාරිකය දැන් දෙනවා එහෙනම් බලන්න කොටස් වශයෙන් මේකෙත් අනුපිළිවෙලට කොටස් ටිකම බෙදා ගන්නවා අපි වාරික 15කින් ගෙවීමට ඉතිරි වන මුදල වාරිකයක් ලෙස ගෙවන මුළු මුදල ගෙවන ලද මුළු පොලියේ ප්‍රමාණය මාස ඒකක ගාන මාස ඒකකයට පොලිය මාසකට ණය මුදලේ කොටස සහ පොලි අනුපාතිකය අපි කොටස් වශයෙන් ගානට පිවිසෙමු අපේ දරුවෝ හොඳට තේරුම් ගන්න වාරික 15කින් ගෙවානිම කිරීමට ඉතුරු වෙන මුදල කීයද 27500න් අඩු කරනවා
27500න් 5000ක් අඩු කරනවා රුපියල් 22500. සරලම සරල කොටසක්. අපේ දරුවන්ට කලින් රටාවෙත් මේක හෙව්වා. දැන් ඊළඟට දෙවෙනි කොටස වශයෙන් හොයනවා වාරික ලෙස ගෙවන ලද මුළු මුදල කීයට. පුතේ දැන් වාරිකයේ වශයෙන් තියෙන්නේ 1700යිනේ. වාරික 15යි. නම් වාරික වශයෙන් අපි ගෙවනවා 1715ක්. 1715ක්. 25500යි. 25500යි. ඔන්න අපි ගෙවන්න තිබුණේ 22500යි. දැන් අපි ගෙවනවා 25500ක්. වැඩි ටික පොලිය. එහෙනම් අපි බලනවා ගෙවන ලද මුළු පොලිය කීයද? මුළු පොලිය 25500න් අඩු කරනවා 22500ක්. ඉස්සෙල්ලා 22500 නේ ඉතිරුණ මුදල 25500න් අඩු කරාට පස්සේ අපිට එනවා 3000ක්. ඔන්න එහෙනම් මුළු පොලිය 3000යි. එහෙනම් දැන් පියවර 3ක් හරි අපි මුළු ණය මුදල හෙව්වා. ඊළඟට අපි ගෙවූ මුළු මුදල සෙව්වා මුළු පොලිය හෙව්වා. එමනම් දරුවනේ අපි හොයනවා මාස ඒකක ගණන. මාස ඒකක වාරික 15යිනේ. 15 ගුණ කිරීම 16 බෙදීම 2 120යි. 120යි. මාස ඒකක 120යි. දැන් මේ යාන්ත්‍රණය දරුවන් හොඳට ඔළුවට දාගන්න ඕන. ගණිතය කියන්නේ ඒක. ගැටලුව විසඳුවා. එහෙනම් මාස ඒකකයට පොලිය කීයද? මුළු පොලිය අපි හොයාගත්ත නේ දරුවනේ. මුළු පොලිය රුපියල් 3000යි. මාස ඒකක දැන් අපි හොයාගත්තා කීයද? 120යි. එහෙනම් 3120ෙන් බෙදුවම අපිට එනවා මාස ඒකකයකට පොලිය රුපියල් 25යි. මාස ඒකකයට පොලිය රුපියල් 25යි. පියවර වශයෙන් මේ ගැටලුව තනියෙන් පියවර දීපු නැති අවස්ථාවට හදන්නයි අපේ දරුවන් පුරුදු වෙන්න ඕනේ. එහෙනම් මාසකට ණය මුදලේ කොටස කීයද? මාසකට ණය මුදල රුපියල් කීයද? අපි හෙව්වා කලින් මුළු ගෙවන්න ඉතිරි වෙන මුදල රුපියල් 22500 බෙදන්න කීයද? වාරික 15ක් නිසා 15න් බෙදුවම එනවා පුතේ 1500යි කියලා මගේ දරුවනේ. මාසකට ණය මුදලේ කොටස මේක ඉස්සෙල්ලා හොයලා තියන්නත් පුළුවන්. දැන් එහෙමනම් අපි පොලි අනුපාතිකය හොයනවා. මෙන්න මාසයකට ණය මුදල කීයද? රුපියල් 1500යි. 1500ට මාස ඒකකයට පොලිය රුපියල් 25යි. මාසකට ණය මුදල 1500යි. 1500ට 25ක් නම් 100ට කීයද? මේ මාසකට නිසා අපි මේ මාසික පොලියනේ මාසයකට ණය මුදල මාසයකට පොලිය වාර්ෂික පොලිය අනුපාතිකය ගන්න මේක 12න් ගුණ කරන්න ඕන. පෙර ගැටලුවේදී අපි 12න් එකෙන් බෙදුවා. දැන් 12න් ගුණ කරා. දරුවනේ බෙදිලා යනවා මේක සුළු වුණාට පස්සේ 120යි. ඔන්න පොලි අනුපාතිකය ගණනය කිරීම තමයි අපි දරුවන් එක්ක සාකච්ඡා කරේ. දැන් දරුවන්ගේ මේ ගැටලු ස්වභාවය තවත් තහවුරු කරන්න අපි තව එක ගැටලුවක් සාකච්ඡා කරනවා. දරුවනේ මේ හැම එකක්ම දරුවන් විටින් විට හදලා තමන්ගේ දැනුම වර්ධනය කරගන්න ඕන. ගණිතයේදී මේක එක සැරයක් දෙසරයක් හැදුවට ප්‍රමාණවත් වෙන්නේ නැහැ බොහෝ දෙනාට. ඒක නිසා අපේ දරුවෝ දූල පුතාලා මේ නිවාඩු කාලේ පුළුවන් තරම් වාර ගාණක් මේ ගැටලු විසඳන්න. එhmenan අපි බලමු රුපියල් 1,50,000ක් වටිනා යතුරු පැදියක් ආරම්භයේදී වටිනාකමින් පහෙන් එකක්. ගෙවා ඉතිරිය වාරිකයක වටිනාකම මෙන්න 3418යි 750 වගේ මාසික වාරික ලෙස අවුරුදු 4කදී ගෙවා නිම කරනවා. රයිට්. උන විස්තරය තමයි ගානේ කඳ කොටස. ලක්ෂේ එකමාරයි ඒ වගේ පහෙන් එකක් ගෙවන්න ඕන. වාරිකේ වටිනාකම දීලා තියෙනවා. වාරික අවුරුදු 4යි කියන්නේ 12 වරක් 4 48යි. එහෙනම් අපිට මේ ගානේ මුලින් ගෙවන මුදල ගණනය කරන්න වෙනවා භාග කියන සංකල්පය උදව් කරගෙන. භාග. එහෙනම් 1000 ආරම්භයේදී ගෙවීමට සිදුවන මුදල වසර 4කට ගෙවීමට ඉතුරු වන මුදල වසර 6කට මුදල මුළු පොලිය මාසයක ගන්න මාසයකකට පොලිය වාරිකයක වටිනාකම මාසික ණය මුදලේ කොටස සහ පොලි අනුපාතය කියන කොටස් 8 යටතේ මේ ගැටලුව හදන්න ඕන. දරුවන්ට ඒකෙත් කොටස් ටික පියවර වශයෙන් මතක තියාගන්නත් ඕන වෙනවා. එහෙනම් ආරම්භයේදී ගෙවීමට ඉතුරු වෙන මුදල සොයමු අපි.
ආරම්භයේදී ගෙවන්න සිදුවන මුදල පහෙන් එකක් 1,50,000න් පහෙන් එකක් බලමු. 1,50,000 ගුණ කිරීම පහෙන් එක පහෙන් බෙදිලා යනවා රුපියල් 30,000යි. 1,50,000න් 1,50,000න් පහෙන් එකක් කියන්නේ 30,000යි. අපිට කලින් ගැටලුවේ මේ ගාන දුන්නා. පළමුව මේ කොටස ගෙවන්න කියලා. අපිට ඒකත් මේ ගැටලුවේදී ගැටලු ස්වරූපයෙන්ම දීලා තියෙනවා මගේ පුතාලට විසඳ ගන්න. එහෙනම් පළමුව ගෙවන මුදල 30,000යි. එහෙනම් බලමු දැන් අපි වසර 4කට ගෙවීමට ඉතිරි වන මුදල 1,50,000න් අඩු කරන්න 30,000ක් රුපියල් 1,20,000ක් ඉතිරි වෙනවා. මොන දැන් පෙරසේ ගෑනට අපි ඇතුල් වුණා. දැන් පියවර වශයෙන් අපි බලමු. ඔන්න දැන් ගෙවන්න තියෙන්නේ 1,20,000යි. එhmenan අපි වසර 6කදී ගෙවන මුළු මුදල හොයන්නේ 3,418යි 775 48ක් 48 ආවේ කොහොමද? අවුරුදු 4යි කියලා කියන්නේ 12 වරක් 4 48යි. ගුණ කරනවා දරුවනේ ගුණ කරාම අපේ දරුවන්ට එනවා 1,64,100ක් කියලා. 1,64,100ක් එනවා. අපිට ගෙවන්න තිබුණේ මේ 1,50,000න් 30,000ක් ගෙවුවට පස්සේ 1,20,000යි. නමුත් අපිට 1,64,100ක් ගෙවන්න සිද්ධ වුණා. එහෙනම් මුළු පොලිය හොයනවා. 1,64,100න් 1,20,000ක් අඩු කරනවා 44,100යි. ගෙවන්න ඉතුරු වෙන මුදල 44,100යි. මොන පියවර 4ක් ඉවරයි. එහෙනම් මාසයක ගාන ඊළඟ එක. මාසයක 48 බෙදීම 48 ගුණ කිරීම 49 බෙදීම 2. සූත්‍රය දැන් નિરાයාසයෙන්ම දරුවන්ට එන්න ඕන. 48 වාරිකයට එකක් එකතු කරාම 49යි බෙදනවා දෙකක් ඕනනම් කැපුණා 24යි 24 වරක් 49 දරුවන්ට එනවා 1,176ක් කියලා. ගුණ කරලා ගන්න. එහෙනම් ඔන්න මාසයක ගාන හොයනවා. එහෙනම් අපි හොයනවා මාසයකකට පොලිය මුළු පොලිය ආව අපිට පුතේ 44,100 බෙදනවා මාසයක ගාන වන 1,176යි. දරුවන්ට බෙදුවට පස්සේ එනවා 37,750යි. ඔන්න මාසයකකට පොලිය එනවා 37,750යි. එහෙනම් අපි මාසකට ණය මුදලේ කොටස හොයමු. මාසකට ණය මුදලේ වටිනාකම ණය මුදල උනේ 1,20,000යි. ඒක බෙදනවා 48න්. අවුරුදු 4ක් නිසා. බෙදුව 48න් දරුවනේ 2,500යි. දැන් පියවර ටික දරුවන්ට මතක් වුණා. ඔන්න එහෙනම් ඊළඟ පියවර මොකද්ද? පොලි අනුපාතිකය. පොලි අනුපාතය. මාසකට ණය මුදල 2,500යි. 2,500ට 37,750යි කියන්නේ මාසයක පොලිය 100න් ගුණ කරනවා. ඊළඟ පියවර 100න් ගුණ කරාට පස්සේ අනිවාර්යයෙන්ම 12න් ගුණ කරන්න ඕන වාර්ෂික පොලි අනුපාතිකය ගන්න. දරුවෝ වෙනවා වාර්ෂික පොලි අනුපාතය 18%යි කියන්නේ. මොන දරුවනේ අපි අද දවසේ දරුවන් එක්ක සාකච්ඡා කරේ කුලී කිනීමේවත් හීනවන ශේෂය යටතේ කොහොමද ගැටලුවක් විසඳන්නේ? ඒකේ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රතිශතය ගණනය කිරීම, අනිත් එක තමයි වාරිකය ගණනය කිරීම. මේ ටිකේ පියවර වශයෙන් පුතාලට බොහෝ විට හමු වෙන්නේ. පුතාලා පියවර ටික මතකයේ තබාගෙන ගැටලුව පියවරෙන් පියවර විසඳන්න පුළුවන් වෙනවා. දැන් මේ පාඩම් මාලාවේ අපි පාඩම් 5ක විතර වීඩියෝ දරුවන්ට ලබා දීලා තියෙනවා. ඒ දරුවන් මේ පාඩම් නැවත නැවත බලමින් නිමාඩු කාලය ඉතා ඵලදායී ලෙස ගත කරන්න ගණිත ආශ්‍රිත ගැටලු බොහොමයක් හදන්න. නැවතත් මේ වීඩියෝ වලින් පාඩම් ලබා ගැනීම සඳහා subscribe කරලා තියාගන්න අනිවාර්යයෙන්ම. එතකොට ඔබට මේ වීඩියෝ දිගටම නැරඹීමේ අවස්ථාව ලැබෙනවා. එහෙමනම් දරුවන්ට සුබ දවසක් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ පාඩම સમાપ્ત කරනවා.